සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දුන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ සමාජයේ ජීවත් වෙන නොඑක් උදවියට සිද්ධ වෙන කරදර විපත් දුක් කම්කටොළු පීඩා දැක්කාට පස්සේ සාමාන්‍යයෙන් අපිට හිතෙනවා එක්කෝ අනේ පව් එයාලා. එහෙම නැත්තම් ඒගොල්ලන්ට එවැනි දෙයක් නොවෙන්නයි තිබුණේ. මොකක් හරි කර්ම විපාකයක් වෙන්න ඇති. පව්කාරකම. ওই වගේ අදහස් හිතුවිලි හිතට එනවා. කෙනෙක් මැරෙනවා දැක්කත් ඔය කරපුවා තමයි ඔය පළ දුන්නේ. එහෙම නැත්තම් හිතෙනවා පව් එයා අඩු වයසින් මැරුණේ. ඇයි මේ හොඳට ජීවත් වුණ අයටම මෙහෙම වෙන්නේ? ওই විදිහට අපිට හිතෙනවා. එතකොට තවත් සමහර කෙනෙකුට සංවේගයක් උපදිනවා. අනේ අසවල් කෙනත් මැරුණා. මගේ හොඳම යාළුවා. අසවල් කෙනත් මැරුණා. මගේ ඥාතියා. එතකොට සාමාන්‍යයෙන් හිතනවා එහෙනම් ඊළඟ අවස්ථාව මට. මං වුණත් මැරෙන්න පුළුවන්. එහෙම සංවේගයක් ඇති වෙලා ඒ සංවේගය ටික කාලෙකින් නැති වෙලා යනවා. ඒ විදිහට සිහිය ඉපදුනාට පොඩි කාලෙකින් නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවන් දක්වමින් ඒ සංවේගයට පත් වෙලා වීරිය කරන පුද්ගලයෝ ගැන දේශනා කොට වදාලා. එතකොට ඒ පුද්ගලයින්ට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචනේ තමයි ආජානීය පුරුෂයෝ. ආජානීය පුරුෂයෝ ශ්‍රේෂ්ඨ පුරුෂයෝ, උසස් කුලයේ පුරුෂයෝ. ඉතින් බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවන් දක්වමින් ඒ සිහිනුවන උපදවා ගැනීම ගැන අනිත් අයට විපත් කරදර සිදු වෙනවා දැක්කට පස්සේ යම්කිසි කෙනෙක් මරණයට පත් වෙනවා දැක්කට පස්සේ සංවේගයට පත් වෙලා වීරිය කරන අය ගැන උපමාවන් දක්වමින් බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන සූත්‍ර දේශනාවක් අද අපට මේ අසිරිමත් ධම්ම රසමාවන් වැඩසටහනින් ඉගෙන ගන්න ලැබෙනවා. පින්වත්නි, අද මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ 2021 දෙසැම්බර් මාස 25 වන දින 61 වෙනි උපන්දිනය සැමරු කොට්ටාව සිකුරාදපොළ දහම්මාවතේ පදිංචි එන්.පී. සීතා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් එතුමිය නමින් ඒ මිය පරලෝකීය ඥාතීන් ඇතුළු මේ පිරිසට පුණ්‍යානුමෝදනා කිරීමේ බලාපොරොත්තු ඇතුව තමයි අද මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ දේශනාවේ නම අස්සාජානීය පතෝද සූත්‍රය. ආජානීය අස්වැයා සහ ඒ කෙවිට ගැන වදාළ දේශනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත් මහණෙනි, ආජානීය අස්වැයෝ, සොඳුරු අස්වැයෝ, උසස් කුලයේ අස්වැයෝ
4 දෙනෙක් ලෝකේ විද්‍යාමාන වෙනවා දකින්න ලැබෙනවා. ඒ කවුද? ඒ අශ්වයෝ ඒ ආජානීය අශ්වයා පින්වත්නි ඉක්මනට দমনය කරගන්න පුළුවන් අශ්වයෙක්. ඒ ස්වාමියාට වහා කීකරු වෙන උසස් කුලේ අශ්වයෙක්. ආජානීය අශ්වයා. ඉතින් මේ ආජානීය අශ්වයා කෙවිටේ ඡායාව දැක්කාට පස්සේ සංවේගයටපත් වෙනවා. ඒ අශ්වයා පදවන්නාගේ අතේ තියෙන කෙවිටේ ඡායාව කෙවිටේ ආන්තම් දැක්කනම් ඇති. කෙවිටෙන් ගහන්න දෙයක් නැහැ. එතකොට මට මොන වගේ දඬුවමක් දෙයිද දන්නේ කියලා වහා සංවේගයටපත් වෙලා ඒ අශ්වයන් පදවන කෙනා යම් වචනයක් කියනවාද යම් දෙයක් කරන්න කියලා කියනවාද හොඳින් අහගෙන ආන් ඒ දේ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ලෝකේ දකින්න ලැබෙන පළවෙනි උසස් කුලයේ අශ්වයා තමයි ඒ. එතකොට මේ අශ්වයාට ඒ අශ්වයන් පදවන්නගේ අතේ තියෙන කෙවිත දැක්කනම් ඇති. කෙවිතේ ඡායාව දැක්කනම් ඇති. යාන්තම් කෙවිත හෙලවෙනවා පෙනිච්ච ගමන් ඒ අශ්වයා කියන දේ කරන්න සූදානම්. ඊළඟට බුදුරජාණන් දේශනා කොට වදාලා තවත් අශ්වයෙක් ඉන්නවා. ඒ අශ්වයා කෙවිත දැක්කාට සංවේගයටපත් වෙන්නේ නැහැ. කෙවිත දැක්කාට එහෙම මේ කියන එක කරන්න ඕනේ කියලා හිතන්නේ නැහැ. ඒකට සූදානම් නැහැ. හැබැයි ඒ අශ්වයාට ලොන් වලට වදින්න පොඩ්ඩක් ගහනවා. පොඩි තට්ටුවක් දාන්න ඕනේ. යාන්තම් ලොන් වලට වදින්න පොඩි තට්ටුවක් දැම්මොත් ආන් එතකොට සංවේගයටපත් වෙනවා. එතකොට ඒ අශ්වයා ලොන් වලට තට්ටුවක් දානකොට තමයි සංවේගයටපත් වෙලා මට මොන වගේ දඬුවමක් දෙයිද දන්නේ. මොකද්ද මං කරන්න ඕනේ කියලා එයා සූදානම් වෙන්නේ අන් එතකොට. ওই විදිහේ ආජානීය අශ්වයෙකුත් දකින්න ලැබෙනවා. එතකොට ඒ අශ්වයත් උසස් කුලයේ අශ්වයෙක්. ඊළඟට බුදුරජාණන් දේශනා කළා සොඳුරු ආජානීය අශ්වයෙක් ඉන්නවා. ඒ අශ්වයා කෙවිත දැක්කා කියලා සංවේගයටපත් වෙන්නේ නැහැ. කෙවිත දැක්කට කලබල වෙන්නේ නැහැ. දඬුවමක් දෙයි කියලා හිතන්නේ නැහැ. ඊළඟට පොඩ්ඩක් හැමත තට්ටු කරාට පස්සේ සංවේගයටපත් වෙන්නේ නැහැ. මම මේ කියන දේ කරන්න ඕන කියලා හිතන්නේ නැහැ. ඒ වගේම ඒ අසරුවා වැරින් පහරක් එල්ල කරනවා හැමත වදින්න. ඒ පොඩි තට්ටුවක් නෙමෙයි. කෝට්ට පෙන්නුවාට සංවේගයටපත් උනේත් නැහැ. ඊළඟට පොඩ්ඩක් හැමත ගැහුවට ඒ ලොන් වලට ගැහුවට පොඩි තට්ටුවක් දැම්මට සංවේගයටපත් උනේත් නැහැ. තදින් පොඩ්ඩක් හැමත ගැහුවට පස්සේ තමයි හැමත වදින්න ගැහුවට පස්සේ තමයි මේ අශ්වයා සංවේගයටපත් උනේ. අශ්වයා සූදානම් වුණේ අසරුවා කියන දේ කරන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඔය තමයි තුන්වෙනි ආජානීය අශ්වයා. ඊළඟට හතරවෙනි ආජානීය අශ්වයා තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අශ්වයා කෙවිතේ ඡායාව දැක්කට සංවේගයටපත් වෙන්නේ නැහැ. ඒ වගේම ලෝමයන්ට ඒ ලොන් වලට වදිනකම් පොඩි තට්ටුවක් දැම්ම කියලා සංවේගයටපත් වෙන්නේ නැහැ. හැමත වදිනකම් ගැහුවා කියලා සංවේගයටපත් වෙන්නේ නැහැ. හැබැයි ඇටවලට රිදෙනකම්ම හැමත් ඉක්මවලා ඒ අශ්වයාගේ ඇටවලටම රිදෙන්න පහරක් ගහනවා. ඒ කොඳු ඇටපෙළට කොන්දේ ඇටවලට වැරින් පහරක් ගහනවා. ආන්ගේ පහර ගැහුවාට පස්සේ තමයි ඔන්න අශ්වයා සිහිය උපද්දවා ගන්නෙ. මට මොකද්ද මේ කියන්නේ කරන්න කියලා සංවේගයටපත් වෙන්නේ. මට මොන වගේ දඬුවමක් දෙයිද දන්නේ නැහැ කියලා කලබල වෙන්නේ. ඒ ස්වාමියා කියන්නේ මොකද්ද කියලා කරන්න හිතන්නේ ආන් එතකොට. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ උපමාවක්. එතකොට මොකක්ද ඒ උපමාව? අශ්වයෝ 4 දෙනෙක් ලෝකේ ඉන්නවා. ආජානීය අශ්වයෝ, උසස් කුලයේ අශ්වයෝ, සොඳුරු අශ්වයෝ, ඊට හොඳින් පුහුණු කරන්න පුළුවන්, හික්මවන්න පුළුවන් අශ්වයෝ. ඒ 4 දෙනා කවුද?
පළවෙනි අශ්වයා කෙවිත දැක්කාට පස්සේ සංවේගයටපත් වෙලා ඒ අසරුවා කියන දේ කරන්න සූදානම් වෙනවා. ඊළඟට දෙවෙනි අශ්වයා කෙවිත දැක්කට සංවේගයටපත් වෙන්නේ ලොන් වලට පොඩ්ඩක් ගහන්න ඕනේ. තුන්වෙනි අශ්වයා ලොන් වලට ගැහුවත් කෙවිත දැක්ක සංවේගයටපත් වෙන්නේ නැහැ. ලොන් වලට ගැහුවත් සංවේගයටපත් වෙන්නේ නැහැ. පොඩ්ඩක් හැමට වදිනකන් තදින් ගහන්න ඕනේ. එතකොට හතරවෙනි අශ්වයා ඒ කෙවිත දැක්කට සංවේගයටපත් වෙන්නේ නැහැ. ලොන් වලට ගැහුවට සංවේගයටපත් වෙන්නේ නැහැ. හැමට වදින්න ගැහුවට සංවේගයටපත් වෙලා මේ දේ කරන්න ඕනේ කියලා හිතන්නෙත් නැහැ. හැබැයි ඒ අශ්වයාට ඒ කොන්දේ ඇටවලට වදිනකම්ම තදින් ගැහුවොත් ඕන් ඒ අශ්වයා দমনය වෙනවා. ඉක්මනින් මේ ස්වාමියා කියන්නේ මොකද්ද කියලා ඒ දේ කරන්න සූදානම් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත් මහණෙනි ආන් ඒ වගේම මේ ලෝකේ ඉන්නවා සොඳුරු වූ ආජානීය පුරුෂයෝ. උසස් කුලේ පුරුෂයෝ 4 දෙනෙක් මේ ලෝකේ විද්‍යාමානව ඉන්නවා. ලෝකේ දකින්න ලැබෙනවා. ඒ අශ්වය උසස් කුලේ ඉතා හොඳින් හික්මවන්න පුළුවන් අශ්වය. වහා দমনය වෙන අශ්වය. එතකොට ওই විදියට দমনය වෙන්නේ නැත්නම් ඒ අශ්වය দমনය වෙන අශ්වය නෙමෙයි. උසස් කුලේ සොඳුරු අශ්වය නෙමෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ විදියට দমনය වෙන්නේ උසස් කුලේ අශ්වය. හොඳින් ඒ ඉතා උසස් අශ්වය තමයි මේ විදියට দমনය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත් මහණෙනි ආන් ඒ වගේම මේ ලෝකේ ඒ විදිහේම පුරුෂයෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ විදිහේම ආජානීය පුරුෂයෝ 4 දෙනෙක් ඉන්නවා. ඊටා හොඳින් দমনය වෙන පුරුෂයෝ 4 දෙනෙක් ඉන්නවා. දැන් අර අශ්වයෝ 4 දෙනා ආජානීය අශ්වයෝ, සොඳුරු අශ්වයෝ, ඊටා හොඳින් দমনය කරගන්න පුළුවන් අශ්වයෝ. එතකොට ඒ විදිහට අශ්වයෝ দমনය කරගන්න බැයි නම් ඔය ක්‍රම හතරටත් ඒ අශ්වයා සොඳුරු ආජානීය අශ්වයෙක් නෙමෙයි. උසස් කුලයේ අශ්වයෙක් නෙමෙයි. দমনය කරගත හැකි අශ්වයෙක් නෙමෙයි. ඉතින් බුදුරජාණන් දේශනා කළා මහණෙනි ඒ ආජානීය පුරුෂයෝ 4 දෙනා කවුද ලෝකේ දකින්න ඉන්න? භාග්‍යතුන් වහන්සේ වදාලා ඔන්න සුනාති අමුකස්මින් නාම ගාමේවා නිගමේවා ඉත්තිවා පුරුෂෝවා දුක්ඛිතෝවා කාලකතෝ වාති. ඔන්න ඒ පුරුෂයාට භද්‍ර වූ පුරිසාජානියෝ ඒ පුද්ගලයාට ඊතා සොඳුරු ඒ ආජානීය පුරුෂයාට අහන්න ලැබෙනවා අසවල් ගමේ ස්ත්‍රිය හෝ අසවල් ගමේ පුරුෂයා අසවල් ස්ත්‍රිය අසවල් පුරුෂයා අසවල් කෙනා එක්ක මහා දුකකටපත් වෙලා එහෙම නැත්තම් මැරිලා ඕන් අහන්න ලැබෙනවා අසවල් ගමේ අර අසවල් කෙනා එයා මැරිලා එහෙම නැත්තම් අසවල් ගමේ අසවල් කෙනා එයාට රියානතුරක් වෙලා දැන් අන්න ඉස්පිරිතාලේ එයාට මේ විදිහේ කරදරයක් වෙලා කියලා ඕන්න අහන්න ලැබෙනවා ආන් එතකොට ආජානීය පුරුෂයාට මේ උසස් කුලයේ ඊටා හොඳින් দমনය වෙන කෙනාට ඒක අහුවට පස්සේ සංවේගයටපත් වෙනවා. සංවේගයටපත් වෙලා නුවණින් යුතුව වීරිය කරනවා. එයා වීරිය කරනවා මටත් මේ දේ වෙන්න පුළුවන්. මේ ජීවිතේ ඊටාම කෙටි නේද? ඔය උපන්න මිනිස්සයාට මේ විදිහේ කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා නේද? සංවේගයටපත් වෙනවා. සංවේගයටපත් වෙලා මේ මරණයෙන් අවසන් වෙන මේ ජීවිතේ පිළිසරණක් ලබා ගන්නේ කොහොමද? මරණයෙන් අවසන් වෙන ජීවිතේ මැරිලා යනකොට බිය රහිත ජීවිතයක් ඇති කරගන්නේ කොහොමද? ආන් ඒ කෙනා වීරිය කරනවා. නුවණින් යුක්තව කටයුතු කරනවා. වහා සිල්වත් වෙනවා. හිත দমনය කරගන්න මහසි ගන්නවා. ආන් එතකොට බුදුරජාණන් දේශනා කොට වදාලා ආන් ඒ කෙනා තමයි පළවෙනි ආජානීය පුරුෂයා. ඊතා හොඳින් দমনය වෙන උසස් කුලයේ පුරුෂයා. මේ විදිහේ පුරුෂයෝ ලෝකේ දකින්න ලැබෙනවා. එතකොට ඒ විදිහේ අයත් මේ අපි අතර ජීවත් වෙනවා. කොහොම ආයේද
ඒ කෙනාට අහන්න ලැබෙන්නේ අසවල් ගමේ අසවල් කෙනා අන්න ලෙඩ වෙලා. අසවල් ගමේ අසවල් කෙනා අන්න මැරිලා. ඒ විදිහට අහන්න ලැබෙන එක විතරයි මෙයාට වෙන්නේ. අහන්න ලැබුණට පස්සේ සංවේගයක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් අපිට ඉතින් අනේ අපොයි වෙච්ච දෙයක්. කොච්චර හොඳට හිටියද? ලස්සන කෙනෙක්. හරි දක්ෂේ. අඩු වයසෙන් මැරුණේ. අපරාධේ කෙනා දැන් එක්ක අනතුරක් වුණා නම් හිතනවා දැන් එයා කොහොම ජීවත් වෙයිද? ওই විදිහට අපි සංවේගයටපත් වෙලා උතනින් නවතිනවා. ඕක සතියක් හමාරක් යනකොට අමතක වෙලාම යනවා. එහෙම දෙයක් වුණාද කියලාවත් මතක නැති වෙනවා. හැබැයි ආජානීය පුරුෂයාගේ ස්වභාවය ඒක නෙමෙයි. ආජානීය පුරුෂයා කල්පනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඒක නා වහා සංවේගයටපත් වෙනවා. මේ ජීවිතයේ ස්වභාවය නේද මේක? ජීවිතයේ ස්වභාවය නේද මේක? මට වුණත් මේ විදිහේ වෙන්න පුළුවන් නේද? එතකොට පින්වත්නි කොයි මොහොතක මැරෙයිද කියලා, කොයි මොහොතක මොන විදිහේ අනතුරක් වෙයිද කියලා, එහෙම අනතුරක් නොවේයිද කියලා කාටවත් කියන්න බෑ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එතකොට ඕන අවස්ථාවක වෙන්න පුළුවන් ඒක කාටවත් ස්ථිරම කියන්න බෑ මෙහෙම වෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කෝ ජඤ්ඤා මරණං සුවේ හිත මැරෙයිද කියලා කවුද දන්නේ? ඒක නිසා අදම මේ කුසල් දහමී යෙදීම කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අන්න එහෙම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත් මහණෙනි තවත් ආජානීය පුරුෂයෙක් ලෝකේ දකින්න ලැබෙනවා. ඒ කෙනාට අසවල් ගමේ අසවල් පුරුෂයා, අසවල් ගමේ අසවල් ස්ත්‍රිය, අසවල් කෙනා දුකටපත් වුණා කියලා යාට එහෙම එකක් අහන්න ලැබෙන්නේ නැහැ. මරුණා කියලා එකක් එහෙම අහන්න ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ කෙනාට දුකටපත් වෙච්ච හරි එහෙම නැත්තම් මරණයටපත් වෙච්ච හරි කෙනෙක් දකින්න ලැබෙනවා. ඒ කෙනාට දකින්න ලැබෙනවා. ඒ කෙනාට ඒ කෙනෙක් දැක්කට පස්සේ සංවේගයටපත් වෙනවා. අහෝ මෙහෙමත් මේ ජීවිතයේ ස්වභාවය මේක නේද? මෙහෙමත් වෙන්න පුළුවන් නේද? මිනිස්සෙකුට මෙහෙමත් වෙනව නේද කියලා එයා සංවේගයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ආන්ගේ කෙනා සංවේගයටපත් වෙලා ඒ කෙනා නුවණින් යුක්තව වීරිය කරනවා. කුසල් දහම් වඩන්න. මොනවද එයා වඩන කුසල් දහම්? එයා සිල්වත් වෙනවා. එයා දන් පෑන් දෙනවා. කුසල් කරනවා. පින් කරනවා. එයා වහ අප්‍රමාදී වෙනවා. හිත දමනය කරගන්න මහන්සි ගන්නවා. හිතේ හට ගන්න කෙලෙස් දුරු කරන්න මහන්සි ගන්නවා. ඒ කෙනාට මැරිච්ච ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් දකින්න ලැබෙනකොට. එහෙම නැත්නම් කරදරයකට පත්වෙච්ච කෙනෙක් ගැන දකින්න ලැබෙනකොට, පීඩාවට පත්වෙච්ච කෙනෙක් දකින්න ලැබෙනකොට අහෝ මටත් මේ දේ වෙන්න පුළුවන් නේද කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා තවත් ආජානීය පුරුෂයෙක් ලෝකේ ඉන්නවා. ඒ කෙනාට කෙනෙක් අසවල් ගමේ අසවල් පුරුෂයා හෝ අසවල් ස්ත්‍රිය හෝ අසවල් කෙනා මැරුණා කියලාවත් අසවල් කෙනාට මෙහෙම කරදරයක් වුණා කියලාවත් එයාට එහෙම එකක් අහන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඒ කෙනාට මරණයටපත් වෙච්ච කෙනෙක්ව දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි තමන්ගේ ඥාතියෙක්, ලේ ඥාතියෙක්, එයා ඒ ලේ ඥාතියෙක් මරණයටපත් වෙනවා. තමන්ගේ කෙනෙක් මැරෙනවා. තමන්ගේ කෙනෙක් මැරෙනකොට ආන් එයාට සංවේගයක් ඇති වෙනවා. අහෝ ආදරෙන් හිටපු මේ ඥාතියා අපි උදාලා ගියා නේද? මැරුණා නේද? දැන් ඒ කෙනත් එක්ක කතා කරන්න හිතුවට, අදහස් සෝමාරු කරගන්න හිතුවට, ඒ කෙනත් එක්ක විනෝදයෙන් ඉන්න හිතුවට දැන් ඒ කෙනා නැහනේ. මැරුණා නේද? අහෝ මේක නේද මේ ජීවිතේ යථාර්ථය කියලා යන් එකන වීරිය කරනවා කියනවා. ඒක නා කුසල් දහම් වල යෙදෙන්න අප්‍රමාදී වෙනවා, සිල්වත් වෙනවා. හිත දමනය කරගන්න මහන්සි ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත්නි, ආන් ඒ කෙනා මේ ලෝකේ දකින්න ලැබෙන තුන්වෙනි
ආජානීය පුරුෂයා, උසස් කුලයේ පුරුෂයා, වහා දමනය වෙන පුරුෂයා. ඒ ආජානීය පුරුෂයා ඒ කෙනාට තමන්ගේ ලේ ඥාතියෙක් අනතුරකට පත් වෙනකොට, කරදරයකට විපතකට පත් වෙනකොට, එහෙම නැත්නම් මරණයට පත් වෙනකොට වහා සිහිනුවන උපදවා ගන්නවා. නුවණින් යුක්තව වීරිය වඩනවා. වහා සිල්වත් වෙන්න. ඒ කියන්නේ කය සංවර කරගන්නවා. සතුන් මැරීමෙන් වළකිනවා, හොරකමින් වළකිනවා, වැරදි කාම සේවනයෙන් වළකිනවා, බොරුවෙන් කේලමින් වළකිනවා. ඒ වචනේ සංවර කරගන්නවා, කය සංවර කරගන්නවා, සිල්වත් වෙනවා. ඊළඟට හිත දමනය කරගෙන භාවනාවේ යෙදෙනවා. හිත දමනය කරගන්නවා. ආන් ඒ ආජානීය පුරුෂයාගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒ කෙනා ආජානීය පුරුෂයෙක්. ඊළඟට තවත් ආජානීය පුරුෂයෙක් ලෝකේ දකින්න ලැබෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඔන්න අසවල් ගමේ අසවල් කෙනා මැරුණා, අසවල් කෙනාට කරදරයක් වුණා, අසවල් කෙනාට විපතක් වුණා කියලා එයාට අහන්න ලැබෙන්නේ නැහැ. අසවල් කෙනා මැරුණා කියලා අහන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම එයාට දකින්න ලැබෙන්නේත් නැහැ. ඒ වගේම තමන්ගේ ලේ ඥාතියෙක් මැරුණා කියලා එයාට එහෙම සංවේගයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඒ කෙනාට තමන්ටම පණ යන තරමේ වේදනා ගෙන දෙන මාරාන්තික පීඩා ගෙන දෙන එයා දුකකට විපතකට පත් වෙනවා. එක්කෝ රිය අනතුරක් වෙලා හරි. එහෙම නැත්නම් දරුණු අසනීපයක් පිළිකා වැනි මොකක් හෝ රෝගයක් ඇති වෙලා හරි. මොනවා හරි දෙයක් වෙලා එයා 99න් බේරෙනවා කියන්නේ. ආන් එවැනි දෙයක් එයාට සිද්ධ වෙනවා. එයාගේ ජීවිතේ මරණයට ලං වෙලා බේරෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ආන් ඒ කෙනා වහා සිහිය උපදවා ගන්නවා. අහෝ තව ඩිංගෙන් මං මැරුණා නම් මට මේ සියල්ලම දාලා යන්න වෙනව නේද? මං වෙලාව නැහැ කී ඉඳලා කිසි කුසලයක් කරගෙන හිටියේ නෑ නේද? මට වැඩ තියෙනවා කී ඉඳලා මං සීලයක් සමාදන් වෙලා රැක්කේ නෑ නේද? මං දන් පෑන් දීලා පින් කරගත්තේ නෑ නේද? මං හිත දමනය කරගන්න භාවනාවක් කරගන්න, හිත සංසිඳුව ගන්න, තරහ දුරු කරගන්න ඒ ආදී භාවනාවක් කරමින් හිත දමනය කරගන්න මහන්සි ගත්තේ නෑ නේද? ආන් එහෙම සිහි කරලා මෙයාට සංවේගයටපත් වෙලා ඒ කෙනා වීරිය කරනවා. වීරිය කරන කුසල් දහම් උපදවා ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත් මහණෙනි ආජානීය අශ්වයන් බඳු පුරුෂයෝ 4 දෙනා තමයි මේ. එතකොට පළවෙනි ආජානීය අශ්වයා තමයි ඒ අශ්වයාට කෙවිත දැක්කනම් ඇති. මම මේ දේ කරන්න ඕනේ ස්වාමියා කියන දේ කරන්න සූදානම් වෙන්න ඕනේ කියලා වහා සිහිය උපදව ගන්නවා. පළවෙනි පුරුෂයා ආජානීය පුරුෂයාට කෙනෙකුට කරදරයක් වුණා කියලා ඇහුවනම් ඇති. කෙනෙක් මරණයටපත් වුණා කියලා ඇහුවනම් ඇති. ඒ කෙනා වහා සිහිනුවන උපදවා ගන්නවා. කුසල් දහම් වඩන්න මහන්සි ගන්නවා. පින්වත්නි ඒ කාලේ ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එක භික්ෂුන් වහන්සේ නමක් හිටියා. අප්‍රමාදීව ධර්මයේ හැසිරුණා. එතකොට මේ බුද්ධ ශාසනය නෙමෙයි මීට කලින් බොහෝ කාලයකට පෙර වැඩ සිටි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය. ඒ ස්වාමීන් වහන්සේ අප්‍රමාදීව ධර්මයේ හැසිරුණත් ඒ ස්වාමීන් වහන්සේට ධර්ම අවබෝධ කරන්න ලැබුණේ නැහැ. බ්‍රහ්ම ලෝකයේ ඉපදුණා. ධ්‍යාන සමාධිය නොපිරිහි තිබී කේ අපවත් වුණා. උන්වහන්සේ බ්‍රහ්මයන් අතර උපදුණා. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදුසසුන ලෝකේ පහළ වෙනකොට ඒ පහළ වෙන්න කලින් ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකේ උපදින්න ඒ සුළු කාලයකට කලින් මනුස්ස ලෝකේ ඉපදුණා. රජ කුලේ ඉපදුණා. රාජකුමාරයෙක් වෙලා. ඉතින් මේ රාජකුමාරයාට යාන්තම් ස්ත්‍රීන් පුරුෂයන් අඳුරගන්න පුළුවන් කාලය වෙනකොට මේ කෙනාට ස්ත්‍රීන් පිළිකුල් කරා. ස්ත්‍රීන්ට කැමති නැහැ. මොකද බොහෝ කාලයක් බ්‍රහ්ම ලෝකයේ වාසය කිරීම, බඹසර හැසිරීම. ඉතින් මේ කෙනා ස්ත්‍රීන්ට කැමති නැති නිසා ඒ දරුවාට කිරි පෙව්වේ පවා පුරුෂ වෙස් අරගෙන තමයි කිරි පෙව්වේ.
ඉතින් ලොකු වෙනකොට මේ විවාහ කරලා දෙන්න උවමනාවක් ඇති වුණා රජතුමා ඇතුළු පිරිසට. විවාහයකට චුට්ටක්වත් කැමති නැහැ. අන්තිමේට මේ කුමාරයා රත්තරන් රූපයක් ඇඹුවා. ඉතින් ඒ වගේ කෙනෙක් හම්බෙන එකක් නෑ කියන අදහසින් තමයි හිටියේ. ඒක නිසා විවාහයෙන් බේරෙනවා කියලා හිතන් හිටියා. හැබැයි එවැනි කෙනෙක් ඉන්නවා කියලා ඔන්න ආරංචි වෙලා කෙනා ගෙනාවා. එක් කරගෙන ආවේ පෙරහැරෙන්. පෙරහැරෙන් එක් කරගෙන යනකොට දැන් මේ රාජකුමාරයා චුට්ටක්වත් ස්ත්‍රීන්ට කැමති නැහැ. හැබැයි ඇමතිවරු විසින් ಗುಣ කියලා ටික ටික හිතුවිලි හිතන්න පටන් අරන් තිබුණා. මේ රාජකුමාරයාට පුරුද්දක් තිබුණා ධානයට සමවදින්න, භාවනා කරලා හිත එකඟ කරගන්න. පළවෙනි ධානය පුරුදු වෙලා තිබුණා. ඒ පළවෙනි ධානය උපදවා ගත්ත කෙනෙකුට කාම විතරක ඇති වෙන්නේ නැහැ. කාමයන්ගෙන් වෙන් වෙලා. අකුසල විතරක හටගන්නේ නැහැ. අකුසලයන්ගෙන් වෙන් වෙලා තමයි මේ ධානය තියෙන්නේ. කාම විතරක ටික ටික හිතනකොට මේ රාජකුමාරයාගේ ඒ ධාන සමාධිය නැති වෙලා ගියා. දැන් අර රාජකුමාරි ගැන හිත ඉන්නවා. ඔහොම ඉන්න අතරේ දැන් මේ රාජකුමාරි මහා පෙරහැරකින් තමයි වඩම්මන්නේ. ඒ වඩම්මගෙන එනකොට රාජ උද්‍යානයට ආවට පස්සේ ඒ ඇමතිවරු කිව්වා රාජ දියණියනි, ඒ දියණියත් රජ කෙනෙකුගේ දියණියක්. දියණියනි කුමරියනි නුඹ ටිකක් විවේක ගන්න මේ උද්‍යානයේ මෙතන බහින්න. හැබැයි ඇතුලින් සද්දයක් නැහැ. ඒ තීර විවර කරලා බලනකොට ඒ කුමරිය මරණයටපත් වෙලා මැරිලා. දැන් මේ ඇමතිවරුන්ට අදාහ ගන්න බෑ. රජතුමාට හිතා ගන්න බෑ. හැමෝම සංවේගයටපත් වෙලා අඬනවා. ඊට පස්සේ රජකුමාරයාට මේක දැනුම් දුන්නා. ආරංචි වුණා. රාජකුමාරයා කල්පනා කළා හරි පුදුමයිනේ. මං කවදාවත් දැකලා තිබුණේ නැහැ. මං හරි ආසාවෙන් හිටියේ එනකන්. ඇයි මට මේ දුකක් ඇති වුණේ හිතට? මහා සංවේගයක් ඇති වුණේ. ඇයි මැරුණ නිසා? ඇයි මැරුණේ? ඇයි ඉපදුණු නිසා? මැරෙන ස්වභාවයෙන් යුක්තව හිටපු නිසා. මේ ජීවිතේ යථාර්ථය නේද මේ? මාත් මේ විදිහට මැරෙන්න පුළුවන් නේද? මේ ස්වභාවය මං ඉක්මවලා නෑ නේද? ඒ විදිහට කල්පනා කරනකොට ඒ රාජකුමාරයාගේ හිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. පටිච්ච සමුප්පාද ධර්මයේ ඉතා හොඳින් අවබෝධ වුණා. පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වුණා. පින්වත්නි, මේ අසාමාන්‍ය පින් බලයෙන් යුක්ත බුදු සසුනක ඒ අප්‍රමාදීව හැසිරුණු උදවියට මහා පින්වන්තයන්ට ලැබෙන දෙයක් තමයි පසේ බුද්ධත්වයේ කියලා කියන්නේ. සංවේගයට පත්වන සුළු කරුණකින් ජීවිතය ගැන අවබෝධ කරනවා. උන්වහන්සේලා චතුරාර්ය සත්‍ය ධර්මයේ ගුරු උපදේශ නැතුවම අවබෝධ කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේලාගෙත් පසේ බුදුරජාණන් වහන්සේලාගෙත් වෙනස තමයි ඒ පසේ බුදුරජාණන් වහන්සේලාට තමන් වහන්සේ අවබෝධ කළ චතුරාර්ය සත්‍ය විස්තර වශයෙන් කියලා දෙන්න. මේක තමයි දුක කියන්නේ. මේ දුකට හේතුව මේක. දුක නැති වෙන්නේ මෙහෙම. දුක නැති කරන මාර්ගය මේක කියලා චතුරාර්ය සත්‍ය ධර්මයේ විස්තර වශයෙන් කියලා දෙන්න හැකියාවක් නැහැ. හැබැයි චතුරාර්ය සත්‍ය ධර්මයේම ගුරු උපදේශ නැතුවම අවබෝධ කරනවා. ඒ සංසාර දුකෙන් නිදහස් වෙන අරහත් ඵලයට පත් වෙනවා. ඉතින් මේ පසේ බුදුරජාණන් වහන්සේ බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ විදිහේ පුරුෂයෙක්, ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්, ආජානීය පුරුෂයෙක් මරණයක් ගැන අහන්න ලැබුණා විතරයි සංවේගයටපත් වුණා. අප්‍රමාදීව නුවණින් මෙනෙහි කළා. ඒ රාජ කුමාරයාට ඒ නුවණින් මෙනෙහි කිරීම අපත ගියේ නෑ. සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. පසේ බුද්ධත්වයට පත් වුණා. ඒක පින්වත්නි සසරේ රැස් කරපු පින් බලය නිසා සිද්ධ වෙච්ච දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ආජානීය ආශ්‍රයෙක් ඉන්නවා. ඒ අශ්වයාට කෙවිත දැක්කට සංවේගයටපත් වෙන්නේ නැහැ. පොඩ්ඩක් ලෝන් වලට තට්ටු කරන්න ඕනේ.
පිටට පොඩ්ඩක් නොදැනෙන්න තට්ටු කරන්න ඕනේ. එතකොට තමයි මේ අස්පයාට සිහිය උපදින්නේ. කියන දේ කරන්න ඕනේ කියලා හිත පිහිටුව ගන්න. භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ කෙනා ආජානීය පුරුෂයත් ඔය වගේ පුරුෂයෙක් ඉන්නවා. ඒ කෙනාට ඇහුවට මරණයක් ගැන අහන්න ලැබුණට සංවේගයටපත් වෙන විදිහේ කරදරයක් ගැන අහන්න ලැබුණට එයා සංවේගයටපත් වෙන්නේ නැහැ. එතකොට ඒ කෙනා මරණයක් දකිනවා. විපතටපත් වෙච්ච කෙනෙක් විඳින පීඩාව, දුක, සංතාපය දකිනවා. අන්න දකින්න ලැබෙනකොට ඒ කෙනා වහා සිහිය පිහිටුවා ගන්නවා. සිහිය උපදවා ගන්නවා. පින්වත්නි, ඔබ දන්නවා අපගේ මහා බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයන්න් වහන්සේ අවුරුදු 29ක් ගෘහ ජීවිතය ගත කළා. සුද්ධෝදන රජතුමාට ඕන වුණේ ඒ මුලින්ම ඒ තාපසින් ඍෂිවරු කියපු විදිහට මේ රාජකුමාරයව සක්විති රජ කෙනෙක් කරන්න ඕනේ කියන අදහස තමයි සුද්ධෝදන රජතුමාට තිබුණේ. එතකොට කොණ්ඩඤ්ඤ කියන තාපසතුමා තමයි කිව්වේ සතර පෙර නිමිති දැක්කොත් ගිහි ජීවිතය අතාරිනවා. ඊට පස්සේ සතර පෙර නිමිති මොනවද? මහල්ලෙක්, වයසට ගියපු කෙනෙක්, ලෙඩෙක්, ලෙඩ වෙච්ච කෙනෙක්, මලකඳක්, මරණයටපත් වෙච්ච කෙනෙක්, ඊළඟට ශ්‍රමණයන් වහන්සේ නමක්. ඕන් ඔය හතර දැක්කොත් ගිහි ජීවිතය අතාරිනවා. ඒ නිසා පලාතකවත් ලෙඩුන්ට ඉන්න තිබ්බේ නැහැ. පලාතකවත් වයසක උදවියට ඉන්න තිබ්බේ නැහැ. පලාතකවත් මලගයක් වෙච්ච සැනින් ඒ පලාතේවත් තියන්නේ නැහැ. ශ්‍රමණයන් වහන්සේලාට ඒ පලාතට ඒම තහන. සුද්ධෝදන රජතුමා ඒ විදිහට තමයි කුමාරයව රැක්කේ. යෝන් ස්ත්‍රීන් තමයි උපස්ථානයට හිටියේ. ඔක්කොම තරුණ පිරිස්. වයසක අය නැහැ. එතකොට මහා බෝසතාණන් වහන්සේ එක පාරක් දැක්කා. හොඳටම ලෙඩ වෙච්ච කෙනෙක් වහා සංවේගයටපත් වුණා. අහෝ මේ විදිහේ ස්වභාවයෙන් යුක්තයි නේද මේ ජීවිතේ? මොකද්ද මේ ජීවිතේ තේරුම? මේකෙන් මිදෙන්න ක්‍රමයක් නැද්ද? ලෙඩ නොවී ඉන්න විදියක් ඇත්තෙම නැද්ද? වයසට නොගිහින් ඉන්න විදියක් ඇත්තෙම නැද්ද? මරණයටපත් නොවී ඉන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද? පැවිදි ස්වාමීන් වහන්සේ නමක් දැක්කට පස්සේ දැනගත්තා මේ කරන්නේ ලෙඩ නොවන, නොමැරෙන ඒ ජීවිතයක් හොයන්න මහන්සි ගන්නවා. ඊට පස්සේ උන්වහන්සේ තේරුම් ගත්තා මේක තමයි කරන්න ඕනේ මාත්. ගිහි ජීවිතේ වයස 29 දී අතහැරියා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒ සිද්ධාර්ථ කුමාරයා යම් මොහොතක දැක්කාද මහල්ලේ වයසට ගියපු කෙනෙක් දැක්කාද? ඒ වයසට ගියපු කෙනා දකින මොහොතේම උන්වහන්සේට තිබුණාද යම් වයසට යන්නේ නැහැ කියන අදහසක්. ඒකට කියනවා යෞවන මදය කියලා. තමන් වයසට යන්නේ නැහැ කියන අදහසට කියනවා යෞවන මදය. ආගේ යෞවන මදය මුළු මොනින්ම ප්‍රහාණය වුණා. සම්පූර්ණයෙන්ම නැති වුණා. එතකොට පින්වත්නි, වයසට යන කෙනෙක් කියලා සිහි කරද්දි යෞවන මදය නැති වෙනවා කියලා බුදුරජාණන් දේශනා කළා. එතකොට ඒ දකින සැනින් මහබෝසතාණන් වහන්සේගේ යෞවන මදය නැති වුණා. යෞවන මදය නැති වුණොත් යම් කිසි කෙනෙකුට, ඒ කියන්නේ යම් කෙනෙක් දන්නවනම් මං ඒකාන්තයෙන් වයසට යනවා කියලා, ඒක හිතේ පිහිටපු අදහසක් නම් ඒක නා මෙන්න මේ විදිහේ ස්වභාවයෙන් යුක්තයි. ඒක නම් කයින් අකුසල් කරන්නේ, වචනෙන් අකුසල් කරන්නේ, හිතින් අකුසල් කරන්නේ නැහැ. ඒක නා අකුසලයෙන් තොර වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒ වගේම ඒ සිද්ධාර්ථ කුමාරයා ලෙඩෙක් දකින්නකොට ලෙඩ වෙන්නේ කියන අදහසක් තියෙනවා නම් ඒකට කියනවා ආරෝග්‍ය මදය කියලා. ඒ ආරෝග්‍ය මදය මුළුමනින්ම නැති වුණා කියනවා. ඊළඟට මරණයටපත් වෙච්ච මලමිනියක් දැක්ක සැනින් මැරෙන්නේ කියලා යම් අදහසක් තියනවාද? ඒ සියලු සත්වයන්ට ඒ අදහස තියෙනවා. එතකොට ඒ අදහස මුලින්ම ප්‍රහාණය වුණා කියනවා. ඒ මැරෙන්නේ කියන අදහස තමයි ජීවිත මදය කියන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාළ ඕන් ඔය මදයන්ට මත් වෙච්ච කෙනාගේ ස්වභාවය තමයි එයා ප්‍රාණඝාත ආදී අකුසල් කරනවා.
ඒ මදයන්ට මත් නොවුණු කෙනා ඒ අවබෝධ කරපු කෙනාගේ ස්වභාවය තමයි සියලු අකුසල් වලින් වෙන් වෙනවා. එයා කුසල් වඩනවා. අකුසලයට බය වෙනවා. එතකොට මැරෙනවා කියලා දන්නවනම් කෙනෙක් ඒ කෙනාගේ ස්වභාවය ඒ කෙනා සංවර ජීවිතයකින් යුක්තයි. දමනය වුණු ජීවිතයකින් යුක්තයි. අකුසල් වලින් වෙන් වුණු ජීවිතයකින් යුක්තයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ මහා බෝසතාණන් වහන්සේට අහන්නවත් සලස්වලා තිබුණේ නැහැ. ඒ මලමිනී ගැන, ලෙඩ වෙන අය ගැන ඒ කිසිවක් අහන්න දකින්න සලස්වලා තිබුණේ නැහැ. දුක කියන එකක් පේන්නව සලස්වලා තිබුණේ නැහැ. හැබැයි උන්වහන්සේ යම් මොහොතක දැක්කද මිනිස්සු දුක් විඳින හැටි. ඒ දැක්ක සැනින් උන්වහන්සේගේ යෞවන මදය ආදී මදයන් ප්‍රහාණය වුණා. නුවණින් යුක්තව වීරිය කළා. ඒ ආජානීය පුරුෂයන්ගේ ස්වභාවය. එතකොට මහා බෝසතාණන් වහන්සේට අහන්න දෙයක් තිබුණේ නැහැ. අහන්න සලස්වලා තිබුණේ නැහැ. එහෙම එකක් අහලවත් තිබුණේ නැහැ ජීවිතේට. වයසට යනවා කියලා. හැබැයි මහා බෝසතාණන් වහන්සේ යම් මොහොතක දැක්කාද සංවේගයටපත් වුණා. සංවේගයටපත් වෙලා නුවණින් යුක්තව වීරිය කළා. ඒ තමයි ආජානීය පුරුෂයන්ගේ ශ්‍රේෂ්ඨ පුරුෂයන්ගේ ස්වභාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා තව ආජානීය අශ්වයෙක් ඉන්නවා. ඒ අශ්වයාට කෙවිත දැක්කට සංවේගයක් ඇති වෙන්නේ නැහැ. එමීට කොන්දට තට්ටුවක් දැම්මට ලුණු වලට වදින්න සංවේගයටපත් වෙන්නේ නැහැ. හැබැයි ඒ අශ්වයාගේ හමට වදින්න ටිකක් තදට බහර ගහනවා. ආන් එතකොට සංවේගයටපත් වෙනවා. වහා සංවේගයටපත් වුණ මම මොකක්ද දැන් කරන්න ඕනේ කියලා ඒ අශ්වයා සූදානම් වෙනවා. ආන් ඒ වගේම පුරුෂයෙක් ඉන්නවා. එයාට අහන්න හම්බෙන්නේ නැහැ. ඇහුවට සංවේගයටපත් වෙන්නෙත් නැහැ. මරණයක් දැක්කට කරදරයක් දැක්කට සංවේගයටපත් වෙන්නෙත් නැහැ. හැබැයි තමන්ගේ කෙනෙක් මැරෙනවා. තමන්ගේ ඥාතියෙක්, ලේ ඥාතියෙක් මැරෙනවා. තමන්ගේ කෙනෙකුට මහා කරදරයක් වෙනවා. එක්ක අංශභාග හැදෙනවා. එක තැන් වෙනවා. අනතුරක් වෙලා මොනවා හරි දෙයක් වෙනවා. ඒ වගේ විශාල කරදරයක් වෙනකොට එක්ක මරණයටපත් වෙනකොට ආන් වහා සංවේගයටපත් වෙනවා. ඊළඟ අවස්ථාව මට වෙන්න බැරිද? මෙහෙම මැරෙනවා නේද මිනිස්සු? මෙහෙම කරදර වෙන්නේ ඇයි මිනිස්සුන්ට? ඕම් සංවේගයටපත් වෙනවා. එතකොට ඒ තුන්වෙනි ආජානීය පුරුෂයා, ඒ උසස් කුලේ මිනිසයා. පින්වත්නි, ඔබට මතක ඇති පටාචාරා කිසා ගෞතමී. ඒ පටාචාරා කියලා කියන්නේ ඒ පටාචාරා ගැන ගත්තොත් ඒ පටාචාරා සිටු දියණියක්. සිටු මාලිගාව හිටපු 16ක් එක්ක යාළු සම්බන්ධකමක් ඇති කරගත්තා. හොරෙන් යාළුණා. ඉතින් මේ පටාචාරාවට විවාහයක් සූදානම් කරලා ලෑස්ති කරලා දෙනකොට මේ පටාචාරා මොකද කරේ? ඉක්මනින් අර 16ත් එක්ක පැනලා ගියා. දැන් සිටු දියණියක් මේ පැනලා යන්නේ. පැනලා ගිහින් ඈත පළාතක ජීවත් වුණා. දරුවෙක් ලැබෙන්න ඉන්නකොට යන් කියලා ඒ ස්වාමියාත් එක්ක කරගෙන ආවා. ස්වාමියාත් බයෙන් දැන් එනවා. මගදී ළමයා හම්බුණා. යන්න උනේ නැහැ. ඊළඟට දෙවනි පාර ළමයා හම්බෙන්නකොට ඒත් මගට ආවා. දරුවා හම්බුණා. ආයෙත් ගියේ නැහැ. ඉතින් යන්න බැරි වෙච්ච නිසා කොහොම හරි දෙමාපියෝ මුණ ගැහෙන්න ඕනේ කියන අදහසින් පටාචාරා ඇතුළු පිරිස දැන් පිටත් වුණා. ස්වාමියායි දරුවෝ දෙන්නත් එක්ක. යනකොට දැන් හිතුවේ දරුවෝ ඉන්න නිසා දෙමාපියෝ බයින් එකක් නැහැ කියලා. ඔහොම යනකොට ඒ වැස්සට ඇතිවෙච්ච වැස්සට යම්කිසි කටයුත්තකට මේ තමන්ගේ ස්වාමියා එළියට ගියා. කැලේ ඇතුළට ගියා. ප්‍රමාදයි ඉන්න. බලනකොට නායක ගහලා මැරිලා. මහා සංවේගයටපත් වෙලා ඇඬුවා. දැන් කරන්න දෙයක් නැහැ. කාත් කවුරුත් නැහැ. දෙමාපියෝ ළඟට යනවා කියලා හිත හදාගෙන අර මලමිනිය එහෙම දාලා දරුවෝ දෙන්නත් එක්ක හඬ පිටත් වුණා. ගංගාවකින් එතර වෙන්න තිබ්බා. පින්වත්නි, අපේ මේ ලංකාවේ තියෙන ගංගා ඉතා පොඩි ගංගා. හැබැයි ඉන්දියාවේ තියෙන ගංගා අති විශාල ගංගා. ඒ ගංගා කිලෝමීටර් 10-12 පළල තැන් තියෙනවා.
ඉතින් ඒ විශාල ගංගා මේ ගඟකින් ඒ විශාල ගඟකින් එතර වෙන්න සූදානම් වෙලා යනකොට ඒ ගඟේ එගොඩ මම පොඩි පුතාව තියලා එන්නම් කියලා ලොකු පුතා මෙහා පැත්තේ තියලා අනිත් පැත්තට ගිහින් තිබ්බා. ඊළඟට ලොකු පුතාව එක්කන් එන්නම් කියලා පොඩි පුතාට කියලා එනකොට දැක්කා අර චූටි ළමයාව උකුස්සේ කරන් යනවා. කෑ ගහනකොට අර ලොකු පුතා හිතුවේ මට කතා කළා කියලා. වතුරට බැස්සාම ගහගෙන ගියා. දෙන්නම නැහැ. ඊට පස්සේ හිසේ අත් බැඳගෙන පීඩාවෙන් අඬ අඬ ආවා. දැන් කවුරුත් නැහැ. එනකොට ඒ පළාතට මහ වැස්සක්. රාත්‍රී වැස්සට විශාල ගහක් කඩාගෙන වැටිලා මාලිගාවට. මාලිගාව පොළොවට වැටිලා සමතලා වෙලා. ඇතුළේ හිටපු අම්මයි තාත්තයි තමන්ගේ සහෝදරයයි මැරිලා. එකම දරසෑයක ගම්මු එකතු වෙලා පුච්චනවා. කෝ කියලා ඇහුවට පස්සේ මේ ඉන්නේ ඔබේ අම්මයි තාත්තයි. කිව්වාම ඇයගේ සිහි විකල් වුණා. පිස්සු වැටුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට යනකොටත් ඇඟේ ඇඳුම් තිබුණෙත් නැහැ. ඒතරම් සිහි විකල් වෙලා. නැගෙනිය සිහි උපදව ගන්න කියනකොට සිහිය ඉපදුණා. ඒ ළඟ ඉන්න පිරිස සලු දුන්නා. සලු වලින් ඇඟ ආවරණය කරගත්තා. ඔන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරාට පස්සේ හිත සංසිඳුණා. බුද්ධ ශාසනය පැවිදුණා මාත් මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔන්න දවසක් පටාචාර භික්ෂුණිය තාම රහත් වෙලා නැහැ. කකුල් දෙකට වතුර දැම්මා. පොඩි දුරක් ගිහින් හිඳිලා ගියා. තව වතුර ටිකක් දැම්මා. ඊට වඩා දුරක් ගිහින් හිඳුණා. තව වතුර ටිකක් දැම්මා. ඊට වඩා තව දුරක් ගිහින් හිඳුණා. ජීවිතෙත් මේ වගේ නේද? පුංචි කාලෙත් මැරෙනවා. මැදි වියසෙත් මැරෙනවා. වයසට ගිහිල්ලත් මැරෙනවා. කොහොමත් මිනිස්සු මැරෙනවා. ওই විදිහේ සංවේගයක් ඇති වුණා අර සටහන දැකලා සිහි කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඕක දැක්කාට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාථාවක් වදාලා. ඒ ගාථාව ඇහුවට පස්සේ ඇගේ හිතේ තිබුණු නීවරණ සංසිඳුණා. නීවරණ සංසිඳිලා එයාට ජීවිතය ගැන යම් යම් විදිහට තේරෙන්න ගත්තා. විමසන්න ගත්තා. මහා පහන් සිතක් ඇති වුණා. ඊට පස්සේ පින්වත්නි ඒ ගාථාවත් මෙනෙහි කර කර සිහි කර කර ජීවිතය ගැන සිහි කර කර ඒ භික්ෂුණිය සැතපෙන්න කියලා ගියා. කුටිය ඇතුළට ගිහින් පහන නිමුවා. ඒ පහන් එළිය නිවෙනකොටම අර හිතේ තිබුණු ඒ විමසීමත් එක්ක හිතේ සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. අරහත් ඵලයට පත් වුණා. එතකොට පින්වත්නි තමන්ගේම අය මැරෙනකොට සංවේගයටපත් වෙලා වීරිය කරපු කෙනෙක්ගේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා තව පුරුෂයෙක් ඉන්නවා අශ්වයෙක් ඒ කෙනාට වැරෙන් ගහන්න ඕනේ ඇටකොට්ටට වදින්නම එච්චර තදට ගැහුවොත් තමයි මේ ස්වාමියා කරන එක මං කරන්න ඕනේ කියලා සිහිය උපදව ගන්න. ඒ වගේ බුදුරජාණන් දේශනා කළා ඒ කෙනාම මාරාන්තික දුකකටපත් වෙන්න ඕනේ. විපතකටපත් වෙන්න ඕනේ. මෙයාට කුසල අකුසල් මෙනෙහි කරගන්න. සිල් ගන්න ඕනේ කියලා මතක් වෙන්න. එයා හිත දමනය කර ගන්න ඕනේ කියලා මතක් කරගන්න. එයා සිහිය උපදව ගන්න තමන්ටම දෙයක් මොකක් හරි වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒ විදිහේ පුරුෂයොත් මේ ලෝකේ ඉන්නවා. පින්වත්නි ඒ වගේ වීරිය කරපු කෙනෙක් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ හිටියා. ඒ ස්වාමීන් වහන්සේ ධර්මය අහලා ඒ මහාන වෙලා ධර්මයේ පුරුදු කරන්න මහන්සි ගනිමින් ඔන්න හිටියා. කලින් විවාහ වෙලා හිටියේ. ඒ ස්ත්‍රියට හිතුණා මගේ ස්වාමියා ආයේ එයිද දන්නේ. දැන් වෙන කෙනෙක් එක්ක විවාහ වෙලා. ආවොත් එහෙම හරි වැඩේ වෙන්නේ. හොරුන්ට සල්ලි දුන්නා. අන්න අසවල් ප්‍රදේශයේ මගේ ස්වාමියා ඉන්නවා. දැන් මහාන වෙලා ඉන්නේ මරන්න. සල්ලි දුන්නා. හොරු කල්ලිය ගිහින් මෙයාව මරන්න සූදානම් වෙනකොට
මේ ස්වාමීන් වහන්සේ කිව්වා ඇයි මාව මරන්නේ? කරන්න දෙයක් නැහැ අපි මුදල් අරන් තියෙන්නේ ඔහෙම මරනවාමයි. අනිවාර්යෙන් මැරිය යුතුයමයි. කිව්වා එහෙනම් මම මේ බුද්ධ ශාසනයේ මහණ වුණේ මහත් ආසාවකින්. මට මේ සංසාරේ නිදහස් වෙන්න උවමනාවෙන්. මං තාම ඒක කරගෙන නැහැ. සසරෙන් නිදහස් වෙලා නැහැ. මගේ හිතේ තාමත් කෙලෙස් තියෙනවා. ඒ නිසා මට එක රැයක් දෙන්න. කිව්වා අපිට විශ්වාස නැහැ. පැනලා ගියොත් ළඟ තිබුණු විශාල ගලක් අරගෙන ඇටකටු කුඩු වෙනකන් දනිස් දෙකට ගැහුවා. දැන් ලේ ගලනවා. ඇටකටු දෙක කැඩුනා. ඔබට මාව පැනලා යන්නේ නැහැ කියලා විශ්වාසද දැන්? විශ්වාසයි කිව්වා. එහෙනම් මාව මරන්න එපා. මට එළි වෙනකන් අවස්ථාව දෙන්න. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඇඟේ ලේමස් ඒ වියලී ගියොත් වියලී වේවා. වියලී ඒවා. ඒ සම් ඇට නහර ඉතුරුනොත් ඉතුරු වේවා කියලා අප්‍රමාදීව වීරිය කළා. හිත ඒ සමත විදර්ශනාවන් තුල රඳවා ගන්න මහන්සි ගත්තා. උන්වහන්සේ එළි වෙන්න කලින් අරහත් ඵලයටපත් වුණා. රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. තමන්ටම මාරාන්තික දුකකට මුහුණ දෙන්න ලැබෙනකොට වහා සිහිය උපදවාගෙන සංවේගයටපත් වෙලා වීරිය කළා. ඉතින් පින්වත්නි මේ තමයි ලෝකයේ දකින්න ලැබෙන ආජානීය පුරුෂයෝ. බුදුරජාණන් වහන්සේ ඊට හොඳින් හික්මෙන ආජානීය අශ්වයෝ වගේ මේ විදිහේ පුරුෂයෝ ලෝකේ ඉන්නවා කියලා ඒ වර්ණනා කළේ ආජානීය පුරුෂයන්ව. ඉතින් ඒ නිසා පින්වත්නි අප හැමදෙනාටමත් ඒ විදිහට අනිත් අයට විපත් කරදර වෙනකොට මාරාන්තික දුක් වේදනා විඳිනවා දකින්න ලැබෙනකොට සංවේගයටපත් වෙලා අප හැමදෙනාටමත් කුසල් දහම් මුල අප්‍රමාදී වෙන්නට අප්‍රමාදීව වීරිය කරන්නට අප හැමදෙනාටත් වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින මේ උතුම් අසිරිමත් ධම්රසමාවන් ධර්ම දේශනාවට දායකත්වයේ දරුවේ 2021 දෙසැම්බර් මාස 25 වෙනි දින 61 වෙනි උපන් දිනයේ සමරු කොට්ටාව සිකුරාදපොළ දහම්මාවතේ පදිංචි පින්වත් එන්.පී. සීතා මහත්මිය විසින් ඉතින් අපි රැස් කළ සීල පින් පළමුවෙන් අනුමෝදන් කරමු. පින් කැමති සීල දෙවිවරුන්ට පින් කැමති සීල දෙවියෝ මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව මේ පින්වත් සෑම සීල දෙනාටම සුවසේ ධර්මයේ හැසිරෙන්නට සලසා දෙත්වා. සීල දෙවිවරුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. අපට මේ උතුම් ධර්මයේ කියා දුන් ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. දීර්ඝායු සම්පත් සැලසේවා. උතුම් ධර්මාවබෝධය සැලසීම පිණිස මේ පිනත් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන් මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීය එප්පාවල එළිය දිවුල්වව විසූ පෑලි සප්පුවාමි පියාණන්ට පින් අනුමෝදන් කරන්න. සීලවතී මෑණියන්ට ඒ වගේම සුමන තිලක අයියාට ගුණේ අයියාට සහ කොට්ටාව ධම්මාවතේ විසූ සීලවතී නැන්දාට ඩොලි නෝනා නැන්දාට කරෝලි සිඤ්ඤෝ මාමාට විල්මන් මාමාට සහ මහවත්තේ විසූ සිරිපාල අයියා ඇතුළු ඒ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නම් සඳහන් කළ සියලු මළගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින් උතුම් නමින් මේ ජීවිතේත් අනන්ත සසරේත් මේ ගිය සියලු මළගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. එයාගේ පරලෝ ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා. සංසාර දුකින් අත් මිදීමේ වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් පින්වත්
එන්.පී. සීතා මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. පවුලේ සෑම සිළු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්වත් මහත්මිය ඇතුළේ හැමදෙනා කරන කියන දැහැමි රැකී රක්ෂාදී කටයුතු සුවසේ සාර්ථක කරගන්න ලැබේවා. ධාර්මික කටයුතු සාර්ථක කරගන්න ලැබේවා. ඒ වගේම වාසනාවන්ත ජීවිතයක් ගත කරමින් සුවසේම ධර්මයේ හැසිරෙමින් උතුම් ධර්මාවබෝධය ලැබීම පිණිසත් මේ රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සීල පින් මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාට, ලංකා වාසී ලෝක වාසී සීල ගුණ දම් පුරන සීල සංගරුවනට, ඒ වගේම අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരിക උපාසක උපාසිකාවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාටමත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්මයේ ශ්‍රවණය කළ සුපින්වත් ඔබ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අප හැම දෙනාටම සුවසේ කිසි කරදරයකින් බාධාවකින් පීඩාවකින් තොරව සීලාදී ගුණධර්ම දියුණු කරමින් උතුම් ධර්මාවබෝධය ලැබීම පිණිසත් මේ සියලු පින් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.